සුබ නමස්කාර නමස්කාර කරලා සතුටින් ප්‍රීතිය ඇති කියලා අපි අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න යනවා. එනිසා අපි හැමෝම එකතු වෙලා මාත් එක්ක ස්වාමීන් වහන්සේගේ අභිමුඛය ව්‍යාඛ්‍යාවෙන් ස්වාමීන් වහන්සේ තුළ සිටින්න. අපිට ප්‍රේම කරන දයාවන්ත දේව පියාණනි රාත්‍රිය යහපත් අනර රාත්‍රියක් කොට අපිට දීලා තිබෙන ඔබට සුතිවන්ත වෙන ශුද්ධ පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේමවන්ත දේවයන් වහන්සේගේ අභිමුඛය රැස්ුණා. ස්වාමීන් මම ඔබ වහන්සේට බාරද ස්වාමීන් කතා කරන මම ඔබට බාර ශුද්ධ දේවයන් වහන්සේ ඔබම කතා කරන්න ඔබගේ දරුවන් ගොඩනගා ගන්නස මම ඔබට බාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හොඳයි ඔබ දවසේ යේසුස් වහන්සේ තුල තම ආදරය සහ ගෞරවයෙන් ඔබ පිළිගන්නවා. යේසුස් වහන්සේට ස්තුතිවන්ත වන්නට දවස මෙසේ දවසක් වුණා ඔබ යේසුස් වහන්සේගේ අභිමුඛේ උන්වහන්සේට නමස්කාර කරන පැමිණීම ගැන සතුටටපත් වෙනු ලබනවා. ආමෙන්. ඉතින් හොඳයි එහෙනම් ප්‍රේමවන්තය අපි අද දවසේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ දෙවියන් වහන්සේගේ පණිවිඩය අසන්න යනවා. මම විශ්වාස කරනවා මේ පණිවිඩය ඔබට බොහෝ සිතට ප්‍රීතියක් ඒ වගේම සමහර අයට කනගාටුවක් සමහර අයට කෝපයක් ගෙන්නන සමහර අය සන්තෝෂයෙන් මගේ දෙවියන් වහන්සේ තුළ මගේ ජීවිතය ගොඩනගා ගන්නට අවස්ථාවක් දුන්නා කියලා සතුටු වෙන්න පුළුවන් ආකාරයේ පණිවිඩයක් අද දවසේ දෙවියන් වහන්සේ ඔබට දෙන්නට යනවා. හලෙලූයා. අතෝෂක ප්‍රේමවන්තය ඔබ වාසනාවන්ත මිනිසෙක්. ආමෙන්. ඔබ වාසනාවන්ත මිනිසෙක්. ඔබගේ වාසනාවන්තකම ගැන ඔබට අද තේරෙන ප්‍රමාණයට වඩා ඔබට මතු අනාගතේ ගොඩක් ස්වාමීන් වහන්සේ තුළ ඔබගේ වාසනාවන්තකම ගැන ඔබට වැටහෙන්න යනවා. ආමෙන්. එතකොට ඔබ ගිය සති කීපේ ආත්මික වර්ධනය ගැන ඔබ අසුර ලැබුවා. අද දවසේ ඔබ ඔබගේ ජීවිතයේ ඉදිරි වර්ධනය පිණිස ඔබ ගත යුතු ක්‍රියාමාර්ගය ගැන ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන්නට යනවා. එනිසා ප්‍රේමවන්ත සහෝදරය සහෝදරී ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ අද දවසේ අපේ ස්වාමීන් වහන්සේ තුල කියවන්නට යනවා පළවෙනි තිමෝතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය කියවන්නට යනවා. බයිබල් පද කීපයක් ඔබට අද දවසේ අහන්නට තිබෙනවා. මම කැමතියි ඔබට මේ හැම බයිබල් පදයක්ම කියවන්න නැතුව මම කියාගෙන යනවා ඔබට ඕන ලියා ගන්න දෙන්න ඔබට පුළුවන්. ආමෙන්. සාමාන්‍යයෙන් අපිට දේශනාවක් කරන්න එක බයිබල් පදයක් හෝ දෙකක් අපිට ප්‍රමාණවත්. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ නමුත් ඔබ මම අහන්න කැමතියි ඔබට කොහොමද ඕනේ? ඔබට හැම බයිබල් පදයක්ම දවසේ කියවන්න ඕනේද? නැත්නම් ඔබට ගෙදර ගිහිල්ලා ඔබට ඒවා බලන්න පුළුවන්ද? ආමෙන්. බලන්න කියවන්න ඕන කියන එක කට්ටිය අත උස්සන්න. කියවන්න යහපත් කියලා. ආමෙන්. හොඳයි ස්වාමීන් වහන්සේට සුදින ඔබ දෙන්න ක්ලාස් වෙන්න බයිබල් අතර අරගෙන හරි ඉක්මනින් බයිබලෙන් කියවන්න පුළුවන් විදිහට පළවෙනි තුන්වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනේ මාතෘකාව සභාව තුළ කෙසේ හැසිරිය යුතුද? ඔබ ඇවිල්ලා තිබෙන්නේ සභාවට. ඔබ ඇවිල්ලා තියන්නේ සභාවට. මේ සභාව කියන එක ගැන ඔබට අවබෝධයක් නැත්නම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබට සභාව තුළ හරියට හැසිරෙන්නට බෑ. ආමෙන්. ඔබ පැමිණ තිබෙන ස්ථානය ගැන ඔබට අවබෝධයක් තිබෙන්නට ඕනේ. ඔබ හරි විදිහට නිවැරදි විදිහට ඔබ හැසිරෙන්න නම්. ආමෙන්. ඔබ මේ සභාව තුළ හැසිරීම ඔබගේ අනාගතය තීරණය කරන්න යනවා. ආමෙන්. මේ ස්ථානයේ කොයි ආකාරයෙන් ඔබ සභාව තුළ කොයි ආකාරයෙන් ඔබ හැසිරෙනවද? ඒ හැසිරෙන ආකාරය ඔබට ඔබගේ අනාගතය තීරණය වෙන්නට යනවා. ආමෙන්. එනිසා පළවෙනි තිමෝතේ ශුද්ධ පෞලතුමා තිමෝතේට යවපු පත්‍රයේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය පළවෙනි කියවන්න. මා ප්‍රමාද වුණොත් දෙවියන් වහන්සේගේ ගෘහයෙහි මනුෂ්‍යයන් කෙසේ හැසිරිය යුතුද කියා ඔබ දැනගන්නා පිණිස ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව සැබෑවේ කනුව සහ අතිවාරණය. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනේ කියන ශුද්ධ පෞලතුමා තිමෝතියස්ට කියලා දෙනවා සභාව දැන්වත් කරන්න. කෙනෙක් සභාව තුළ කෙසේ හැසිරෙන්න ඕනද? ආමෙන්. ඔබ දකිනවා එක එක මිනිස්සු එක එක ස්ථානවල හැසිරෙන එක එක විදියට. ආමෙන්. ඔබ වෙළඳසලට ගියොත්
මාකට් එකට ගියොත් ඔබ මාකට් එකේ හැසිරෙන්නේ එක විදිහකට. ආමෙන්. ඔබ ඔබගේ තාත්තගේ ගෙදරදී හැසිරෙන්නේ තව විදිහකට. ආමෙන්. ඒ වගේම ඔබ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි සිනමා සාවාවක ඔබ හිටියොත් ඔබ හැසිරෙන්නේ ඒ වෙන විදිහකට. ආමෙන්. ඒ වගේ ඔබ ගරු ජනාධිපතිතුමාගේ ගෙදරට ගියොත් ගරු අග්‍රාමාත්‍යතුමාගේ ගෙදරට ගියොත් ඔබේ ස්ථාන හැසිරෙන්නේ වෙන විදිහකට. ඔබ අපේ ගරු අධිකරණයකට ගියොත් ඔබ එතන හැසිරෙන්නේ තාම විදිහකට. එනිසා ඔබ දන්නවා යම් කිසි ස්ථානයකට ගියොත් ඔබ ඒ ස්ථානයේ හැසිරෙන්නේ කොහොමද? ඒ ස්ථානයට ආවේනික විදිහට ඔබ හැසිරෙන්න ඕනේ. ආමෙන්. ඒ වගේ ඔබ තේරුම් ගන්න ඕනේ මේ හැසිරීම කියන එක ජීවිතය හසුරව ගන්නවා කියන එක යම් තැනක පිළිවෙලින් ඉන්නවා කියන එක යම් තැනක පිළිවෙලින් හැසිරෙනවා කියන එක අපිට උප්පත්තියෙන් ලැබෙන දෙයක් නෙවෙයි. ආමෙන්. ඔබට මේ හැසිරීම කියන එක උප්පත්තියෙන් ලැබෙන දෙයක් නෙවෙයි. ඔබ එහෙනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරි ඔබගේ හැසිරීම ඔබ හදාගත යුතු දෙයක්. හිතන්නකෝ කිසිම කෙනෙක් මේ පොළොවට සර්ව සම්පූර්ණව ඉපදිලා නැහැ. ආමෙන්. හැබැයි ඔබ මේ පොළොවේ ඉපදෙද්දී ඔබගේ ජීවිතේ යම් කිසි විදිහකට ඔබ හසුරුවන්න හැසිරෙන්න පටන් ගන්නවා. ආමෙන්. ඉතින් ඔබගේ ජීවිතේ කාලයත් එක්ක ඔබ යම් කිසි ස්ථානවලට ගියම මේ ස්ථානයට ආවේනික විදිහට ඔබ හැසිරෙන්න ඉගෙන ගන්න අවශ්‍යයි. ආමෙන්. ඉතින් ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරි ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාව තුළ ඔබ හැසිරෙන්නේ කොහොමද කියලා ඔබ දැනගෙන සිටින්න අවශ්‍යයි. ඔබ ස්වභාව තුළ හැසිරෙන විදිහ හරි වැදගත්. ස්වභාවය අනාගතයට, දේව රාජ්‍ය අනාගතයට, ඔබගේ අනාගතයට. ආමෙන්. ආමෙන්. අද දවසේ මේක දේශනා කරන්න නෙමෙයි ආවේ. ස්වාමීන් වහන්සේට ස්තුති වෙන්න මේක ඔබට දී යුතු පණිවිඩයක් වුණා. ආමෙන්. අද දවසේ ද්විතීය කතා 28 වෙනි පරිච්ඡේද 28 8 වෙනි පදයේ තියෙන සඵලත්වය ගැන කතා කරනව දවසේ ආවා. නමුත් මම විශ්වාස කරනවා ශුද්ධත්වයෙන් මාසර අවශ්‍යතාවයක් තිබෙනවා. සභාව තුළ කෙනෙක් කෙසේ හැසිරිය යුතුද කියලා ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. ආමෙන්. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරි සභාව කියන්නේ මොකක්ද? පළමුව ඔබ තේරුම් ගන්න අවශ්‍යයි සභාව තුළ හරියට හැසිරෙන්න නම් සභාව කියන්නේ මොකක්ද කියන එක. සභාව කියලා කියන්නේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි දේව දරුවනේ සභාව කියලා කියන්නේ ගොඩනැගිල්ලක් නෙවෙයි. ආමෙන්. සභාව කියන්නේ ගොඩනැගිල්ලක් නෙවෙයි. පළමුව ඔබගේ මනස හදා ගන්න ඕනේ සභාව කියන්නේ ගොඩනැගිල්ලක් නෙවෙයි. එන සභාව තියන්නේ ගොඩනැගිල්ලක් තුල. ඔබ අලුත් විසුම කියවලා බැලුවොත් සභාව පවත්වලා තිබෙන්නේ බොහෝ විට ගෙවල් වල. ආමෙන්. බොහෝ විට ගෙවල් වල. ඔබ බයිබලයේ කියන ඔබට හම්බ වෙනවා. ආමෙන්. ඔබ බයිබලයේ කියන ඔබට හම්බ වෙනවා. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරි සභාව කියන්නේ පළමුවෙනිම දේ ගොඩනැගිල්ලක් නෙවෙයි. ආමෙන්. සුදු මතේ සුභාරංචි 18 වෙනි පරිච්ඡේදයේ 19 සහ 20 කියවන්න. ආමෙන්. ආමෙන්. හලෙලුයා. සුදු මතේ සුභාරංචි 18 වෙනි පරිච්ඡේද 19 සහ 20. නැවතත් නුඹලාට කියමි පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තම ඉල්ලන යමක් ගැන එක්සිත් වන්නෝ නම් ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගෙන්ද ඒ දේ ඔහුට ලැබෙන්නේය. මාක්නිසාද දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම්තනක රැස්ව සිටි. නම් මම එතනද ඔවුන් මැද සිටින්නේ කීසේක. ආමෙන්. හොඳට අවබෝධ කරගන්න. සභාව කියලා කියන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් රැස් වෙන ස්ථාන. ආමෙන්. යම් කිසි ස්ථානයක යේසුස් වහන්සේගේ නාමය කරන කොටගෙන දෙන්නෙක් හෝ තුන්දෙනෙක් රැස් වෙලා උන්වහන්සේ ගැන කතා කරනවද, උන්වහන්සේ ගැන හොයනවද, උන්වහන්සේත් එක්ක සහභාගීකම් පවත්වනවද ඒ ස්ථානයේ සභාව. හලෙලුයා. එන සභාවකට සිටින්න ඕන අඩුම සමාජික සංඛ්‍යාව කොච්චරද?
ආමෙන්. කීදෙනාද? දෙන්නයි. අද දවස් දේශනා වලට කමන්න ඔබයි අපි කතා කරන්න යනවා. ආමෙන්. සභාවක ඉන්න එන අඩුම සමාජික සංඛ්‍යාව කොච්චරද? දෙන්නයි. ආමෙන්. දේවචනේ කියන ප්‍රේමවන්තය ඒ දෙන්න මාධ්‍යය මම වැඩ සිටින්නට යනවා. හලෙලූයා. ඒ දෙන්න මාධ්‍යය වැඩ සිටින්නට යනවා. එහෙනම් ප්‍රේමවන්තය ස්වාමීන් වහන්සේගේ වචනේ කරන සභාව කියන්නේ නිකන් මිනිස්සු රැස් වෙන තැනක් නෙමෙයි. සභාව කියලා කියන්නේ ආවට ගියාට ඉන්නවන තැනක් නෙමෙයි සභාව කියලා කියන්නේ. සභාව කියලා කියන්නේ යේසුස් වහන්සේ එනනම් දෙවියන් වහන්සේ ත්‍රිත්වයේ දෙවියන් වහන්සේගේ ඒ තනන් වහන්සේ තුල උන්වහන්සේගේ ආත්මය වැඩ සිටින ස්ථානයයි. හලෙලූයා. ආමෙන්. එහෙනම් දේවචනේ කියන්නේ මම ඔවුන් මැද සිටිනවා. ඔවුන් මැද සිටිනවා. හලෙලූයා. දැන් එහෙනම් දෙවියන් වහන්සේ ඇවිල්ලා යේසුස් වහන්සේ ඇවිල්ලා ශුද්ධාත්ම වහන්සේ විදිහට ඇයි එහෙනම් සභාවේ මාධ්‍ය සිටින්නේ ඇයි? ආමෙන්. සභා මාධ්‍ය සිටින්නේ ඇයි? එහෙනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරවරු දන්නවා යම් කිසි අධිපතියෙක් තම කණ්ඩායම මෙහෙවන්නේ මැද සිටන අධ්‍යක්ෂක වෙලා. එනිසා දෙවියන් වහන්සේට අයිති සෙනගව නිවිද විදියට හසුරවන්න දෙවියන් වහන්සේගේ සෙනගව පාලනය කරන දෙවියන් වහන්සේගේ සෙනගව එහෙනම් උන්වහන්සේ පිළිවෙලට යොමු කරන ස්ථානය තමයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරී සභාව කියලා කියන්නේ. ආමෙන්. වඩාක හිතන්නකෝ ඔබ සභාව තුළ ඇවිල්ලා කතා කරගෙන ඉන්නෝනේ දේශනා වෙලාවට. ඈ ඔබ සභාව තුළ ඇවිල්ලා නිදාගැටි වෙට ඉන්නෝ නේද කියලා කල්පනා කරන්නකෝ. ඈ ඔබ සභාව තුළ ඇවිල්ලා ඇවිදගෙන ඉන්නෝ නේද කියලා පොඩ්ඩක් කල්පනා කරන්නකෝ. ඔබ සභාව තුළ ඇවිල්ලා ඔබගේ දරුවන්ට එහා මෙහා ඇවිදින්න දීලා ඕන විදිහකට නිදහසේ ඔබ දරුවන්ට හැසිරෙන්න දෙනව නේද කියලා චුට්ටක් කල්පනා කරන්නකෝ. ආමෙන්. ඒක ඔබ කල්පනා කරන්නකෝ සභාවට ඔබ ඕන වෙලාවට එනවා ඕන වෙලාවට ඇතුළට එනවා ඕන වෙලාවට එළියට යනවා. ඔබ හිතන්නකෝ ඔබ සභාව තුළ හැසිරෙනවද කියලා චුට්ටක්. ආමෙන්. හලෙලූයා. ආමෙන්. ඉතින් ඔබ සමහර වෙලාවට මේ සභාව ඇතුළට ඇවිල්ලා කෑම කන වෙලාවලත් ඔබට තිබෙනවනේ දෙහිමිය යන සමහර කෑම කනවා. ආමෙන්. චුට්ටක් හිතන්න මේ ස්ථානයේ සභාව යේසුස් වහන්සේ කියනවා මම ඇවිල්ලා ඕන් මැද සිටින ස්ථානය. ඔබ තීරණය කරන්න එවැනි ස්ථානයක යේසුස් වහන්සේ ඇවිල්ලා මේ ස්ථානයේ සිටිනවා නම් ඔබ ඒ ස්ථානයේ කොහොමද හැසිරෙන්න ඕන කියලා ඔබම තීරණය කරන්න අවශ්‍යයි. ආමෙන්. හලෙලූයා. ඔබම කල්පනා කරලා බලන්නකෝ යේසුස් වහන්සේ මේ ස්ථානයේ තුල ඉන්නවා නම් ඔබ ඕන විදිහට ඔබට ඕන විදිහට පැහැදිලිනවා නම් ප්‍රේමවන්ත සහෝදර සහෝදර යේසුස් වහන්සේගේ ගෞරවය මොකක්ද කියලා චුට්ටක් කල්පනා කරන්නකෝ. ආමෙන්. සමහර හිතන්නේ නේද සභාව කියන්නේ තාත්තගේ ගෙදර කියලා. සභාව කියන්නේ තාත්තගේ ගෙදර නෙමෙයි. ආමෙන්. තාත්තගේ ගෙදර තමයි ස්වර්ගය. ඔබට ස්වර්ගයට යන්න තියෙනවා. ආමෙන්. ඔබ තාත්තගේ ගෙදර දවසක නවතින්න යනවා. තාත්තත් එක්ක ළඟින් ආශ්‍රය කරන්න යනවා. ආමෙන්. හැබැයි ඊට ඔබ ඉන්නේ සභාව තුලයි. ආමෙන්. තාත්තගේ ගෙදර හැසිරෙන්න ඕන විදිහ ඔබට සභාවේ හැසිරෙන්න බෑ. ඔබ තේරුම් ගන්න ඕන ඒක. හලෙලූයා. එනිසා සභාව කියන්නේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරී දෙවියන් වහන්සේගේ දරුවනේ ඔබ වෙනුවෙන් පුරුෂපත් වන යේසුස් වහන්සේ ඇවිල්ලා මැද සිටලා සභාව හසුරවලා ඔබගේ ජීවිතය හසුරවලා ඔබව ජහමනට යොමු කරන පිණිස ඔබගේ ජීවිතය ස්වාමීන් වහන්සේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරී තෝරගෙන තිබෙන ස්ථානය තමයි සභාව කියලා කියන්නේ. ආමෙන්. සභාව කියලා කියන්නේ යේසුස් වහන්සේ සභාව මාධ්‍ය මැදගත වෙලා මේ පොළොවේ ඉන්න මිනිස්යන්ගේ ජීවිත හසුරවන පිණිස මිනිස්යන්ගේ ජීවිත ස්වර්ගයට ගෙනියන පිණිස මේ පොළොව තුල සැලසුම තියාගන්න කරන ස්ථානය තමයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරී සභාව කියලා කියන්නේ. ඔබ මේ සභාව කියන වචනයට අපුරුදුක් වුණාට මේ සභාව කියන සංකල්පයට ප්‍රේමවන්ත සහෝදර සහෝදරව අඩුක්ෂේප දුන්නට ප්‍රේමවන්ත සහෝදර සහෝදරී දෙවියන් වහන්සේගේ දරුවනේ සභාව කියලා කියන්නේ
ඉතාම උතුම් ස්ථානයක් පොළවේ තිබෙනවා. හලෙලූයා. ආමෙන්. ආමෙන්. වෙතන්න මම අපේ මේ කීප දෙනෙක් රැස්කන සභාවට විතරයි පණිවිඩය හදාලා දෙන්න කියලා නෑ. අද ඔබ බොහෝ සභාවල් වල කියලා බැලුවොත් සභාව තුළ දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය, ඒ දෙවියන් වහන්සේට දිය යුතු මහිමය දෙවියන් වහන්සේට දෙන්නේ නෑ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. චිත ඔබ හිතන්න. ඔබ හැම කෙනෙක්ම දරුවෙක්. ඔබගේ තාත්තා බොහොම විසිරුවන්ත කෙනෙක් නම්, ඔබගේ තාත්තා කෝප වෙන්නේ නැති කෙනෙක් නම්, ඔබගේ තාත්තා දයාවෙන් ප්‍රේමයෙන් ඔබට සලකන කෙනෙක් නම්, ඔබේ තාත්තාගේ ඉදිරියේ කොහොමද හැසිරෙන්න ඕනේ? ප්‍රේමණීය ගෞරවයෙන්. ආමෙන්. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ හැසිරෙන්න ඕනේ. සභාව තුළ ඔබ හැසිරෙන්න ඕනේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ප්‍රේමණීය ගෞරවයෙන්. හලෙලූයා. ආමෙන්. එහෙනම් පළවෙනි ස්ථානය ඔබ තේරුම් ගන්න. සභාව කියලා කියන්නේ යේසුස් වහන්සේ කියනවා මම ඕන් මැද සිටින ස්ථානය. හලෙලූයා. ආමෙන්. ගීතාවලිය 22 වෙනි ගීතාවලිය 3 වෙනි පදය. නමුත් ඊශ්‍රායල්ගේ ප්‍රශංසා මැදෙහි වාසය කරන්නා වූ ඔබ ශුද්ධසේක. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනේ කියන ඊශ්‍රායල්ගේ ප්‍රශංසා මැදේ වැඩ සිටින්නා උන්වහන්සේ සුද්ධ වූ දෙවියන් වහන්සේ. ආමෙන්. ඔබ සභාවක් විදිහට රැස් වෙන්නේ ඇයි ප්‍රේමවන්ත සහෝදරයන් සහෝදරියන්? සභාවක් විදිහට රැස් වෙන්නේ යේසුස් වහන්සේට, පියාණන් වහන්සේට, ශුද්ධාත්මන වහන්සේට නමස්කාර කරන්න. ආමෙන්. ඔබ දන්නවද? ඔබට තේරුම් ගන්න පුළුවන්ද? දෙවියන් වහන්සේට නමස්කාර කරද්දී සභාවේ සෙනග එකතු වෙලා ප්‍රේමවන්ත සහෝදර සහෝදරී යක්ෂයා කොච්චර බයෙන් දෙවියන් වහන්සේට ගරු කරනවද කියලා. ඉන්න බැරුව දාලා යනවා. කෑ ගහලා යනවා. බෙරළ අරගෙන වැටෙනවා. මොකද යක්ෂයාට සභාවේ නමස්කාරය තුල සිටින්න බෑ ප්‍රේමවන්ත සහෝදරයන්. දෙවියන් වහන්සේගේ වචනේ කියන උන්වහන්සේට සභාවක් විදිහට එකතු වෙලා නමස්කාර කරද්දී ඒ මාධ්‍ය උන්වහන්සේ වැඩ වාසය කරනවා කියලා ප්‍රේමවන්ත සහෝදරයන්. ආමෙන්. බලන්න දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වැඩ වාසය කරද්දී සභාව තුල මොකද වෙන්නේ? සභාව තුල බොහෝමාස්කම් සිද්ධ වෙන්නේ යනවා. සභාව තුල ඉන්න මිනිස්සු සුවය ලබන්න යනවා. සභාව තුල මිනිස්සු සැනසීම ලබන්න යනවා. සභාව තුල මිනිස්සු සහනය ලබන්න යනවා. සභාව තුල මිනිස්සු සහනත්වය ලබන්න යනවා. ප්‍රේමවන්ත පාස්ටර්ගේ කෙරුම්කින්ද නෙමෙයි කෙනෙක්ගේ ජීවිතේ ජාපද දාවෙන්නේ ඒ ඊශ්‍රායලයේ අපේ ශුද්ධ දෙවියන් වහන්සේ අපේ නෞකාර දෙවියන් වහන්සේ සභාව තුළට ඇවිල්ලා උන්වහන්සේ සභාව තුළ ක්‍රියා කරන ස්ථානයේ සභාව නිසා තමයි දෙවියන් වහන්සේ සභාව තුළට එන ආශිර්වාදයක් දෙන්නේ. ආමෙන්. එනිසා ප්‍රේමවන්ත සහෝදරය සහෝදරී දෙවියන් වහන්සේගේ දරුවනි සභාව කියලා කියන්නේ ඔබ ආවට ගියාට ඇවිල්ලා හැසිරෙන්න ඕන ස්ථානයක් නෙවෙයි. ඒ ස්ථානයේ ගරුත්වයෙන් දෙවියන් වහන්සේට ගරු ගම්භීරකම ඇතුව හැසිරෙන්න ඕන ස්ථානයක්. මක්නිසාද සභාව කියලා කියන්නේ පොළොවේ දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නට තෝරගත්තු සෙනග රැස්වන ස්ථානයක්. ආමෙන්. හලෙලූයා. ආමෙන්. ආමෙන්. සභාව කියලා කියන්නේ දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නට පැමිණෙන ස්ථානයක්. දෙවියන් වහන්සේ හැමදාම ක්‍රියා කරන්නේ නැහැ. ගම්මුර වල ක්‍රියා කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ කඳුල ක්‍රියා කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ හැම තැනකම වැඩ වාසය කරනවා ප්‍රේමවන්තය. දෙවියන් වහන්සේ නොමුල් හැම ස්ථානයකම ක්‍රියා කරන්නේ නැහැ. හලෙලූයා. දෙවියන් වහන්සේ හැමතැනම වැඩ සිටිනවා. උන්වහන්සේ හැමතැනම ක්‍රියා කරන්නේ නැහැ. උන්වහන්සේ ක්‍රියාත්මක කරන ස්ථානය තමයි සභාව. දෙවියන් වහන්සේගේ බලය, දෙවියන් වහන්සේගේ හැකියාව, දෙවියන් වහන්සේගේ විශ්මිතකම, දෙවියන් වහන්සේගේ පුදුම ක්‍රියාව දකින්න පුළුවන් එකම ස්ථානය සභාව විතරයි ප්‍රේමවන්ත සහෝදරයන්. මම ඔබට යේසුස් වහන්සේ තුළ බය නැතුව කියනවා. වෙනම කිසිම ස්ථානයක දෙවියන් වහන්සේගේ ක්‍රියාව දකින්නේ නැහැ ප්‍රේමවන්ත සහෝදරයන් සහෝදරී සභාව වැරෙන්නට. ආමෙන්. ආමෙන්. එනිසා දෙවියන් වහන්සේගේ වචනය ඔබ
ක්‍රියාපදයේ දෙවෙනි පරිච්ඡේදයේ 42 සිට ඔබ පද කීපයක් පහතරක ඔබට හම්බ වෙනවා. පැරණි සභාව කියන්නේ මුල් සභාව. අපේ මුල් සභාව දෙවියන් වහන්සේගේ ගරුත්වයතුව බයතුව ඒ සෙනගේ එක්සිත්ව ඇසිරිච්චගේ ප්‍රතිඵල ප්‍රේමවන්ත සහෝදර සහෝදරයෝ බොහෝ පුදුම ලකුණු මාස්කම් සිද්ධ වෙලා මිනිසයන් දෙවියන් වහන්සේ තුලට ඇවිල්ලා සෙනසීම ලබන ස්ථානය. ආමෙන්. හalleluya. බලන්න අපේ ස්පිරිතාලට ඕන වෙලාවට යන්න පුළුවන්ද? යන්න පුළුවන්ද? ඈ? ස්පිරිතාලට ඕන වෙලාවට යන්න පුළුවන්ද? ඔබට ඕන වෙලාවට ස්පිරිතාලේ ගිහලා හැසිරෙන්න පුළුවන්ද? ඈ? පුළුවන්ද? බෑ. තේරුම් ගන්න බෑ. ආමෙන්. එනිසා ස්වාමීන් වහන්සේ තුළ තේරුම් ගන්න සභාව විතරයි යේසුස් වහන්සේ වැඩ වාසය කරන සහ ක්‍රියා කරන ස්ථානය. වෙන කිසිම තැනක ගිහිල්ලා දෙවියන් වහන්සේගේ ක්‍රියාව ප්‍රේමවන්ත සහෝදර සහෝදරියක් දකින්න බෑ. ආමෙන්. ඊළඟට පළවෙනි කොරින්තියන් පත්‍රය තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. සභාව කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය බලන්නට යනවා. පළවෙනි කොරින්තිය තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුළ වාසය කරන බවද නොදැනුවද? ඔබ දන්නවද ඔය සමහර බයිබල් වල මේ පදේ වෙනස්. ඔබට හම්බෙලා තියෙනවද දන්නේ නැහැ. සමහර බයිබල් වල මේ පදේ වෙනස්. සමහර අයගේ බයිබලෙන් කියන බව දන්නවද? නුඹලා දෙවියන් වහන්සේගේ අම්බනම බවද අම්බල නැද්ද? බුදු වැඩ. අම්බල. අම්බච්ච කවුරුත් නැද්ද? බලන්න දැන් අම්බලමකට කාගෙන්වත් වෙලා ගන්න යන්න. ඒක ඕනලා කියන්න පුළුවන් කැවිති වෙලා ගියා. ඉන්න පුළුවන් යන්න පුළුවන්. ඕන වෙච්ච කතා කරන්න පුළුවන් ඇවිදින්න පුළුවන් නිදා ගන්න පුළුවන්. දැන් අම්බලමට. ආමෙන්. හැබැයි අපිට දේවචනය කියනවා. සභාව කියන්නේ සුද්ධාත්මන වාසයේ මාලිග. ආමෙන්. මාලිගාවේ කවුද ඉන්නේ? හලෝ මාලිගාවේ කවුද ඉන්නේ? මාලිගාවේ ඉන්නේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරී රජ කෙනෙක් ඉන්න මාලිගාවේ. ආමෙන්. සභාව කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ සිංහාසනය පොළොවේ හදවත ස්ථානය. ආමෙන්. සභාව කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ සිංහාසනය පවත්වන ස්ථානය, තිබෙන ස්ථානය. හalleluya. චිතක ඔබ හිතන්නකෝ. අපිට පුළුවන් උත්සාහයකට ගිහිල්ලා ඕන විදිහට ඇසරෙන්න. ඒකේ නඩුකාරතුමා ඉන්නවා. ආමෙන්. යා විනිශ්චයසනේ ඉන්නවා. දවසකට සිද්ධිය මතක් වුණා. දවසක් මම දෙන්නේ බොහොම බුද්ධියට වඩා මම කාලයක් බොහොම ප්‍රේමයෙන් වැඩ කරපු පුද්ගලයෙක්. දැන් චුට්ටක් හිතනවා. මට දැන් එකෙක් කියලා මට මේ අපේ තියෙන චුට්ටක් අස්සම් කරලා දෙන්න කියලා බෑග් එකක කියලා අස්සම්. ඒක සසකේ දාලා දරඩ තට්ටු කරලා පොලිසිය යන්නේ. මම හැබැයි මම ප්‍රශ්නයකට කරන්නේ නැහැ. කරන්න දැන් අපේට අස්සම් කරලා දැන් නඩුවට ඇවිල්ලා. එල්ලි වෙනකන් ගිහලා එළිය හිටියා. මම චෝර සේවය පටන් ගන්නෑ යා. එල්ලි වෙනකන් එළිය හිටියා. ආමෙන්. අස්සම් කරේ ක්‍රිස්තියානි කෙනෙක්ගේ දරුවෙකුට. මොනවා කරන්නේ? දැන් මට දෙන්නේ මාව දැන් අන්නනගර යවන්න යන්නේ. හරි? මගේ සහෝදර මිත්‍රයෝ ටික ඔක්කොම එකතුලා මොකද කරන්නේ? ඇවිල්ලා අර අස්සම් කරපු කොල්ලව කොහොමද හොයාගෙන ආව ස්වාමීට. දැන් මම කූඩුවේ. ආමෙන්. ඔය වෙච්ච ප්‍රශ්න වෙච්ච ගමන් මගේ වාර්යාව මගේ හිතම සහෝදර මිත්‍රයෙකුට මේ කෝල් එකක් දුන්නා මේ ඇවිල්ලා රෑ මහන්සි වෙලා ඉතින් උසාවියට ආවා. ආමෙන්. උසාවියට පැවිල්ල වෙලා හම්බෙලා දැන් ඉන්නවා ස්වාමී. මම දැන් කූඩුවේ නම් බලාගෙන චුට්ටක් මේ එයා දිහා. මම ඉන්නවා කාලයක් පස්සේ කරපු ගමන් අඩුවාරව මම දැක්ක ගමන් පොලිස් නිලධාරී තුමෙකුට දුන්නා. අනේ ඔරෙන් අල්ලගෙන එළියේ මරන් ගල කූඩුවට දැන් මට වයින්නවා. මොකද මම ඔයා බේරගන්න මාත් මම ගමන් යන්න කරන්නේ. ආ බේරගන්න ඉන්න කිව්ව ගැත්ත මම යන්න කරන්න කිව්වේ නේ. චුට්ටක් කියලා බලන්න අපේ දෙවියන් වහන්සේ රජුගේ රජ. ආමෙන්. හalleluya. විනිසුරුවන්ගේ විනිසුරුව අපේ දෙවියන් වහන්සේ. එහෙනම් රජුරුවන්ගේ විනිසුරුවරයාගේ සිංහාසනයේ තිබෙන ස්ථානය තුල අපි කොහොමද ඇසෙන්නේ? ඔබ කල්පනා කරන්න. ඔබ හොඳට මේකට අවධානය යොමු කරන්න.
වචන කරනවා ජෝසන්නා. ආමෙන්. අපි රජුන්ද්‍ර ජෝසන්නා කියලා අපි ගායනා කරන ගෞරවය, අපි ඒ ගායනා කරන උන්වහන්සේ කරන මහිමය අපි ඇත්තටම ක්‍රියාවෙන් දෙනවද කියලා අපි තේරුම් ගන්න අවශ්‍යයි. හalleluya. ආමෙන්. නේ ඔබ කල්පනා කරන්න. ආමෙන්. ඔබ කල්පනා කරලා බලන්න. චිතව කල්පනා කරලා බලන්නකෝ. ඔබ යන පුතුතුමාගේ ගෙදරට යනවා. ඔබට එන්න කියලා දෙන උදෑසන 9ට. ඈ? ඔබ කීයට යන්නේ සාමාන්‍යයෙන්? අදුම තරම 8:59ට යනවා. ඈ? 8:59ට යනවා. ගිහිල්ලා 9ට යකටින් තුමයිද මම නැගිටින්නේ නැද්ද? නැගිටින්න ඕනේ. ඔබ උසාවියට යනවද පරක් කියලා? නෑ ඔබ වෙලාවට යනවා. නඩුකාරතුමා විශ්වාසනයට එන්නේ ඔබ. නැගිටින්නේ නැද්ද? දර කරන්නේ නැද්ද? පොළොවේ ජීවත් වෙන මනුස්සයෙකුට ඔබ එච්චර දර කරනවා නේද? මේ ලෝකේ මෞඛාර දෙවියන් වහන්සේ වැඩසිටින ස්ථානයේ සබාව, ඒ සබාව තුළ ඔබ කෙසේ හැසිරිය යුතුද කියලා ඔබ තමයි ඒක තීරණය කරන්න අවශ්‍යයි. ආමෙන්. කවදාවත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරී ජනාධිපතිතුමා එන්නේ ඔබට වැස්සට එන්න වෙලා ගියා කියලා ඔබ හම්බෙන්නේ. නඩුකාරතුමා නඩුවට කරන්නේ නැහැ නේද? වරන්තු කරනවානේ. නේ? ඔබට ගමනේ යන්න වෙලා ගියා කියලා. ආමෙන්. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරී අපි ඉදිරියට දෙවියන් වහන්සේගේ ධර්ම විදියට අපි දෙවියන් වහන්සේගේ ගාම්භීරත්වය අපි තේරුම් අරගෙන දෙවියන් වහන්සේගේ දීවිතු මහිමය දෙන්න අපි පුරුදු වෙන්න ඕන. මේ හැසිරෙන්න අපි ඉගෙන ගන්න ඕන. ඒක අපිට සහජයෙන් පැමිණෙන්නේ නැහැ. ආමෙන්. ආමෙන්. ඒක අපිට උපදින් පැමිණෙන්නේ නැහැ. එහෙනම් අපිට ඒක කොහොමද හම්බ වෙන්න ඕනේ? අපි ඒක හදා ගන්න ඕනේ. ආමෙන්. ඔබගේ සෑදීම මේ මත්තට සභාවට එන අයට ආදර්ශයක් වෙන්නට යනවා. හalleluya. ඔබ සභාවට එන්නේ ඔබ උනන්දුකම ඇතුව ඔබ කලට වේලාවට එන්න දෙවියන් වහන්සේට ගරු කරන්නට දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරියෝ ඔබ හරියට දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඔබ හැසිරෙන්න අවශ්‍යයි. මලාකි දෙවෙනි තුන්වෙනි පරිච්ඡේදයේ කියවුවොත් උන්වහන්සේ කියන මෙහෙම මම රජ කෙනෙක්. අපිට බලන්න පුළුවන්. ආමෙන්. රජ කෙනෙක්. අපි දෙවියන් වහන්සේට දෙන්න ඕනේ, රජුන්ට දෙන්න ඕනේ අපි හොඳම දේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරියෝ. හalleluya. ආමෙන්. ඉතින් අපි රජ කෙනෙකුට කවදාවත් අරගෙන යනවද? දෙවෙනි දේවල්. අපි රජ කෙනෙකුට කවදාවත් අරගෙන යනවද? තෝරලා බේරලා තුරන දේවල් අපි අරගෙන යනවා. අපි සමහරවිට අපි රජුන්ට දෙන්නේ අපිට වැඩක් නැති කාලයක් නම් අපිට වැඩක් නැති සම්පත් නම් අපේ රජුන්ට දෙන්නේ අත්තටම වමනාවක් නැති දේවල් නම් අපේ රජුන්ට ගරු කරන දේ වැරදි. ආමෙන්. අපි දැනගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ අභිමුඛය අපිට කියනවා. දෙවියන් වහන්සේගේ මාලිගාව නුඹලාය. ආමෙන්. එහෙනම් දෙවියන් වහන්සේගේ සිංහාසනය පොළවේ උන්වහන්සේ ශුද්ධාත්මන වහන්සේ විදිහට දෙවියන් වහන්සේ පොළවේ සිටිනවා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. ඒ සිංහාසනයේ තියෙන කොහෙද? සභාව තුළ. ඔබ දන්නවද? සභාව තුළ ඇවිල්ලා සමහර හරියට හැසිරෙන්නේ නැහැ. සභාව තුළ හැසිරීම කියන්නේ කතාව, ක්‍රියාව, ආකම්ප හරි වැදගත්. ඒ වගේම සභාව තුළ පක්ෂ ભેදකින් තොරව හැම කෙනෙක් පොදු ලෙස හැසිරීම සභාව විතාපත්ම වැදගත්. ආමෙන්. ඔගේ 17 වෙනි පදේ කියවලා පොඩක් කියන්න. පළවෙනි කොරින්ත 3:17. යමෙක් දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරන්නේ නම් දෙවියන් වහන්සේ ඔහුව නාස්ති කරනසේක. මක් නිසාද? දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධය. ඒ මාලිගාව නුඹලාය. ආමෙන්. දෙවියන් වහන්සේ වචනේ කියනවා යමෙක් දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරනවා නම් දෙවියන් වහන්සේ ඔබ නාස්ති කරනවා. ආමෙන්. හalleluya. ඔබ දෙවියන් වහන්සේගේ සභාව තුළ ගරු කටයුතු ලෙස හැසිරෙන්න දන්නේ නැත්නම් මොකද වෙන්නේ? නාස්ති කරනවා. චුට්ටක් හිතන්න. අද අපේ රටේ විනිශ්චයකාර තුනකට විරුද්ධව කතා කරලා මොකද වෙන්නේ? ඕන්ගේ නඩු තීන්දුවකට විරුද්ධ උද්ඝෝෂණය කරුවොත් කතා කරලා මොකද වෙන්නේ? ඉරකට දාන්න. අද සභාවේ සේවය කරන සේවකයන්ට විරුද්ධව අද සෙනඟ කොච්චර කතා කරනවද? අද උන්වහන්සේගේ ඇදහිලිවන්ත කොච්චර කතා කරනවද? ඒ සේවකයන්ට විරුද්ධව
අපි හොයලා බලන්න කතා කරන හැම කෙනෙක්ම කාලයත් එක්ක ජීවිතේ දුක් විඳිනවා. ඇයි? දේවචනේ කියනවා ප්‍රතිඵලයක් තිබෙනවා ඒක. හalleluya. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරි කිතුණු සභාව කියලා කියන්නේ අපි ඇවිල්ලා ආවට ගියාට රැස්වෙන ස්ථානයක් නෙවෙයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරි. එහෙනම් යේසුස් වහන්සේ වැඩ වාසය කරන උන්වහන්සේගේ සිංහාසනයේ තිබෙන ස්ථානය. හalleluya. ආමෙන්. ආමෙන්. දැන් ඔබ හිතන්න ස්වාමීන් වහන්සේගේ අනුකම්පාව පළවෙනි කොරින්ති 14 පරිච්ඡේදයේ 12 වෙනි පදේ නම් ඔබ කියොත් අපිට හම් වෙනවා මෙන්න මෙහෙම. සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. අපිට එක් වහන්සේව හම් වෙන මේසකේ නම් කෝපි බොන්න. අවුද කැමති? කැමති නැද්ද? අද උස්සන්නවන්නේ. අපිට යේසුස් වහන්සේව හම් වෙනවා යේසුස් වහන්සේ හම් වෙන මේසකේ නම් කෝපි බොන්න. හalleluya. ආමෙන්. හැබැයි අපි දකිනවා ප්‍රේමවන්තයන් ශාරීරික සම්බන්ධකම පවත්වනවා නම් එතකොට එතනදී නම් මේ ලොකු සම්බන්ධතාවයක් තිබෙනවා ප්‍රේමවන්තයන්. අපේ දේවචනයේ කියන ක්‍රිස්තුස් වහන්සේ අපගේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ස්වභාව නම් අපේ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක මානසික ලෙසම ඒ සම්බන්ධතාවය අපිට පවත්ව ගන්න පුළුවන්. උපරිම දෙවියන් වහන්සේත් එක්ක උපරිම යේසුස් වහන්සේත් එක්ක උපරිම ශුද්ධාත්ම වහන්සේත් එක්ක සම්බන්ධතාව පවත්ව ගන්න පුළුවන් ස්ථානය ප්‍රේමවන්ත සභාව කියන්නේ. ආමෙන්. පොඩි උදාහරණයක් කියන්න කැමතියි. ඔබ තනියම නමස්කාර කරලා ඔබ තනියම කොච්චර ආඥා කළා ඔබේ සභාවේ සෙනඟ එකතු වෙලා ආඥා කරනවා වගේ ඔබට දැනෙන්නේ නැහැ ප්‍රේමවන්ත. ඔව්ද නැද්ද? ඇයි සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. හalleluya. ආමෙන්. සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරි ඔබ තේරුම් ගන්න අවශ්‍ය මේ සභාව කියන සංකල්පයට අපේ දේවචනේ බොහෝ දේවල් අපිට කතා කරනවා. එපෙස පුතාලේ කියොත් අපිට හම් වෙනවා අපේ ස්වාමීන් වහන්සේගේ වචන දෙන සභාව යේසුස් වහන්සේගේ මහරයාව. ආමෙන්. සභාව යේසුස් වහන්සේගේ මහරයාව. කන්‍යාව. ආමෙන්. විවාහ යෝජනා දීලා තිබෙන ස්ත්‍රිය. එහෙනම් අපි සුද්ධ ලෙස අපි යන සභාව තුළ යේසුස් වහන්සේත් එක්ක සුද්ධ මනාල විදියට අපේ යේසුස් වහන්සේත් එක්ක කොච්චර සම්බන්ධකම් පවත්වා ගන්න යුතුද කියලා අපි තේරුම් ගන්න අවශ්‍යයි. හalleluya. එහෙනම් පාපයෙන් පිරලා පාපයත් එක්ක අපිට සභාව තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි සහභාගීකම් පවත්වන්න බෑ. කිලුටු කන්‍යාවකට කිලුටු වුණ ස්ත්‍රියකට නිවිද විදියට විවාහයට ඇතුල් වෙන්න බෑ වගේ. යේසුස් වහන්සේගේ ශරීරය නැමැති සභාව ප්‍රේමවන්ත සහෝදර සහෝදරි යේසුස් වහන්සේත් එක්ක විවාහ වෙන්න විවාහ වීමට සිටින ස්ථාන පිරිසුදු ස්ථානය. ආමෙන්. එනිසා ඔබ සභාව තුළ ජීවත් වෙද්දී ප්‍රේමවන්තය අපට යහපත් ආකල්ප යහපත් නැගීම් අපට යහපත් මානසිකත්වය සභාව තුළ ඔබට තියෙන්න අවශ්‍යයි. ආමෙන්. ඔබම කල්පනා කරලා බලන්න ප්‍රේමවන්තය සභාව කියන්නේ මොහොම ස්ථානයක්. සභාව කියන්නේ අපි කෙලෙස් හැසිරෙන ස්ථානයක්. නමුත් අපි කල්පනා කරන සමාන සභාවට ආවට පස්සේ මොකද කරන්නේ? ෆෝන් එකක් ඇද ගන්නවා, ෆෝන් එක තට්ටු කර ගන්නවා, මැසේජ් දානවා, හිතව ගමන් කෝල් ගන්නවා, හිතව ගමන් එළියට යනවා. අපිට උත්සාහය කියලා මැසේජ් පුළුවන්ද? ජනාධිපතිතුමා ගෙදර ගිහලා අපිට මැසේජ් පුළුවන්ද? අපිට බෑ. ආමෙන්. මම කවදාවත් සකෝදරසනක නැත්නම් මට ඒ වෙලාවට මොකක් කියාගන්න විදිහක් නැහැ. සමහර අය ඇවිල්ලා කොහමද ඉන්නේ? සභාවෙන් කර තාත්තා ගෙදර නිකන් කාසියට ගමනක් ගිහිල්ලා වගේ. දේශනාව අහනවා. කකුල උඩ තියාගෙන මෙහෙම ඉන්නවා. සභාව කියන්නේ එහෙම ඉන්න පුළුවන් ස්ථානයක කල්පනා කරන්න. සභාව කියන්නේ තාත්තගේ ගෙදර නෙවෙයි. සභාව කියන්නේ රජු ලෝක මනුඛාර දෙවියන් වහන්සේ වැඩ වාසය රජණන් කරන ස්ථානය සභාවේ ප්‍රේමය. ආමෙන්. ඔබ ඒ ස්ථානයේ දෙවියන් වහන්සේට දෙවිතු ගෞරවය දෙවියන් වහන්සේට දෙවිතු මහිමය දෙන්න ඔබම ඔබගේ ආත්මය ප්‍රවේශ කරගෙන දෙවියන් වහන්සේට ගෞරවය දිය යුතුයි. ආමෙන්. ආමෙන්. ඇත්ත. අපේ ජීවිතවල අනුභවයක් තිබෙනවා. දෙවියන් වහන්සේ ආසයි අපේ හරි ගස්ස ගන්නවා. අපේ ක්‍රමානුකූල වෙනවා. අපේ පිළිවෙල වෙනවා. සිටුත්තන හරියට ඉන්නවට. ඔතන සභාව කියන්නේ දෙවියන් වහන්සේ ඔබව ප්‍රායෝගිකව හැසිරෙන්න පුරුදු කරන ස්ථානය. ආමෙන්.
සභාව තුළ කෙනෙක් හරියට හැසිරෙන්න ඉගෙන ගන්නෙත් ප්‍රේමවන්ත සහෝදරය සහෝදරියෝ ඒ පුද්ගලයා ඕනම ස්ථානයක ගිහලා හැසිරෙන්න ඉගෙන ගන්න. ආමෙන්. අපි හැසිරෙන්න ඉගෙනගෙන තිබුණේ නැහැ. හැබැයි අපි හැසිරෙන්න ඉගෙන ගත්ත සභාව තුලින්. අද සභාව තුලින් හැසිරෙන්න ඉගෙන ගැනීම කරන කොටගෙන අපිට ඕනම ස්ථානයක ගිහලා හැසිරෙන්න අපි අද දන්නවා. මොකද යුතුයකන හැසිරෙන්න අපිට සභාව තුළ උත්පාදන තිබෙනවා අපේ. හලෙලුයා. ආමෙන්. දැන් අපිට තේරෙනවද සභාව කියන්නේ සාමාන්‍ය ස්ථානයක් අසාමාන්‍ය ස්ථානයක්? හලෝ. ආමෙන්. සභාව කියන්නේ සාමාන්‍ය ස්ථානයක්ද? සභාව කියන්නේ සාමාන්‍ය ස්ථානයක් නෙවෙයි. හලෙලුයා. සභාව කියන්නේ සාමාන්‍ය ස්ථානයක්ද? නෑ. එහෙනම් අසාමාන්‍ය ස්ථානයක අපි හැසිරෙන්න ඕනේ අසාමාන්‍ය විදියට. ආමෙන්. අපි අසාමාන්‍ය ස්ථානයක සාමාන්‍ය විදියට හැසිරෙන එක අපේ තත්ත්වයට හොඳ නෑ. ඔබ ධර්මිෂ්ඨ මිනිස්සුયો. ඔබ නැවත උත්පාද ලැබපු මිනිස්සුયો. දෙවියන් වහන්සේගේ ස්වභාවය ඇති මිනිස්සුયો. දෙවියන් වහන්සේ කවදාවත් වැරදි විදිහට හැසිරෙලා කියලා අපට ආරංචි වෙලා නැහැ. ආමෙන්. හලෙලුයා. ආමෙන්. ඉතින් දැන් හදිස්සියේ බස් එකට යන්න වෙච්චාම බස් එකක් යන්න ප්‍රමාද වුණා බෝක්කුඩි දෙන්න බෑ දැන් කකුල් රිදෙනවා වුණා. ඇයි ඒ? එතකොට කියන්නේ පාස්ටර් අන්න බෝක්කුඩි රස්තිය දුවනවා කියන්නේ. ආමෙන්. අමුතේ රිදුනා තත්ත්වය ආරක්ෂා කරගෙන පිටගෙන ඉඳලා තියෙනවා. ආමෙන්. මොකද දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න දෙවියන් වහන්සේට මහිමය දෙන්න ඕන නිසා. ආමෙන්. ඔබගේ ජීවිතය ඔබ දෙවියන් වහන්සේගේ සභාව තුළ හැසිරෙන විදිය ඔබ ඉගෙන ගන්න අවශ්‍යයි. හලෙලුයා. එතුමාට ගෞරවය, එතුමාට මහිමය, එතුමාට ප්‍රශංසාවක් අපි මුකෙන් දෙනවා වගේම අපි ක්‍රියාවෙන් වචනෙන් අපි හැසිරීමේ ගෞරවය අපි දෙවියන් වහන්සේට දෙන්න අවශ්‍යයි. ආමෙන්. ප්‍රේමවන්ත සභාව කියන සංකල්පය, සභාව කියන ස්ථානය ගැන අපිට බොහෝ දේවල් කතා කරන්න තිබෙනවා. ආමෙන්. හලෙලුයා. එනිසා ස්වාමීන් වහන්සේගේ අභිමුඛය අපි නැවත අපි පළමුව කියපු පළවෙනි තිමෝති 3 වෙනි පරිච්ඡේදය පෞලස් වෙන පදයට යන්න. ආමෙන්. දන්නවද ඒකද? අදම ගෙදර ගිහලා කියවන්න පළවෙනි සාමුවෙල් 2 වෙනි පරිච්ඡේදය. ආමෙන්. එතන ලියනවා මට යම් කෙනෙක් කරු කරනවාද මම ඔහුට කරු කරනවා. යම් කිසි කෙනෙක් මට නීච විදියට සලකනවාද මම ඔහුව නීච විදියට සලකනවා. ආමෙන්. ඔබ සැබෑවටම දෙවියන් වහන්සේගේ සභාව තුළ දෙවියන් වහන්සේට ගෞරවය මහිමය කියලා ඔබ ජීවත් වෙද්දී දෙවියන් වහන්සේ ඔබට ගෞරවය කරනවට යනවා. හැබැයි දෙවියන් වහන්සේගේ සභාව තුළ ඔබ නීච විදියට හැසිරුණොත් ඔබ නීච මිනිසෙක් විදියට දෙවියන් වහන්සේ ගණන් ගන්න යනවා. හලෙලුයා. ආමෙන්. හරි. ස්වාමීන් වහන්සේ කවුරුගේ පළවෙනි තිමෝති 3 වෙනි පරිච්ඡේදය 15 වෙනි පදයේ කියනවා. මා ප්‍රමාද වුණොත් දෙවියන් වහන්සේගේ ගෘහයෙහි මනුෂ්‍යයන් කෙසේ හැසිරිය යුතුද කියා ඔබ දැනගන්නා පිණිස ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව සැබෑවේ කණු සහ අත්තිවාරමයි. ආමෙන්. ඔන්න සභාව ගැන සංකල්පය ගැන පෞලස් තුමා තවත් විස්තර කරනවා. පෞලස් තුමා කියන සභාව කියලා කියන අත්තිවාරම. සභාව කියලා කියන්නේ මොකද්ද? අත්තිවාරම. සභාව කියලා කියන්නේ අත්තිවාරම. මොනකට අත්තිවාරමද ප්‍රේමවන්ත? අත්තිවාරම මොකටද? හොඳ ගෘහය ගොඩනගන්න හොඳ ශක්තිමත් අත්තිවාරමක් තිබුණොත් ඒ ගෘහයේ පැවැත්ම ඉතාමත්ම ශක්තිමත්. අපේ දේවචනේ මතේ සුභාරංචි 24 7 වෙනි පරිච්ඡේදය 24 වෙනකන් අපේ යේසුස් වහන්සේ කියන අත්වාරමක් ගැන ජීවිතේ හොඳ අත්වාරමක් ලැබෙන ස්ථානය තමයි ප්‍රේමවන්ත සභාව. ආමෙන්. ඔබගේ වටිනා ජීවිතය නැවත ගොඩනැගිලා පොළොවේ ජීවිතය සාක්ෂාත් කරගෙන පොළොවේ ජීවිතය සාර්ථක කරගෙන කවදා හරි මේ පොළොවේ ඔබ සම්බන්ධ දවසේදී ආපස්සේරේ බලපුවම ඔබට ඔබගේ ජීවිතය ගැන තෘප්තියක් ලබාගෙන යන්න උදව් කරන ස්ථානය තමයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරි සභාව කියලා කියන්නේ. ආමෙන්. ආමෙන්. සභාව කියලා කියන්නේ ඔබගේ වැටුණා ජීවිතය නැවත ගොඩනගා ගන්න අපිට ආත්මික ලෙස මානසික ලෙස බුද්ධි වේග ආකාරයෙන් ඔබට සහභාගීකමෙන් හැම පාර්ශවයකින් හැම පැත්තකින්ම ඔබට උදව් උපකාරය ලැබෙන ස්ථානය තමයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරි සභාව කියලා කියන්නේ.
ආමෙන්. සභාව කියලා කියන්නේ ඔබගේ වැටුණා වූ ජීවිතය නැවත ශක්තිමත් ජීවිතයක් විදිහට ඔබගේ ශක්තිමත් අනාගතයක් ගොඩනගා ගන්න දෙවියන් වහන්සේ පාවිච්චි කරන ස්ථානය තමයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරී සභාව කියලා කියන්නේ. ආමෙන්. ඊළඟට අපිට මෙතන කියන ප්‍රේමවන්ත සත්‍යතාවයේ කනුව. මොකද මේ සත්‍යතාවයේ කනුව කියලා කියන්නේ? මේ කනුව ගැන කතා කරද්දී මේ කනුව නිකන් කනුවක් නෙමෙයි. මේ කනුව නිකන් කනුවක් නෙමෙයි. මේ කනුව නිකන් ප්‍රේමවන්ත සහෝදර සහෝදරී නිකන් ගල් කනුවක් නෙමෙයි. ආමෙන්. මේ කනුව ප්‍රතිපාද. බදාන ප්‍රතිපාද. ආමෙන්. ඔච්චර දන්නවද කියලා අපේ සූත් තමයි මට ඉස්සරහට යන්න පහසුයි. ආමෙන්. ප්‍රතිපාදාරය කියන්නේ දන්නවද? ආමෙන්. ඔව්. මොකද ප්‍රතිපාදාරයෙන් සාමාන්‍යයෙන් කරන්නේ? අඳුරේදී එහෙනම් ප්‍රතිපාදාරයෙන් ඇත්තම කරන්නේ මොකක්ද දන්නවද? අක්‍රමවත් ස්ථානයක ක්‍රමවත් තමාගේ මාර්ගයේ ගමන් කරන ස්ථානය පෙන්වන ලබනවා. උදාහරණයක් විදිහට මූදෙන්දර නැව වෙනවා නම් ඒ නැව කරේට ඒ ඉන්න ස්ථානයේ දිශාගත කරගන්න බලන ස්ථානය තමයි ප්‍රතිපාදාරය. ආමෙන්. ඒ විදිහට එයාපෝට් එකේ තියෙන ප්‍රේමවන්ත ගොඩනගන බස්සනවන ඒ නිවැරදි ස්ථානය දිශාගත කරගන්න පාවිච්චි කරනවා ඒ විදිහට. එනිසා ඔබගේ ජීවිතය ගැලවීම කියන ස්ථානයට කරගෙන නිරය කියන මහා විනාශයෙන් බේරිලා නිරය කියන සදාකාලික දුක්ඛ ස්ථානයෙන් ගැලවිලා ස්වර්ගය කියන ප්‍රේමවන්ත සහෝදර සහෝදරී සරවත් ස්ථානයට ගමන් කරන්න ඔබව දිශාගත කරන ස්ථානය තමයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරී සභාව කියලා කියන්නේ. ආමෙන්. ඒ වගේම මිනිස්සෙ මේ වහල් ජීවිතයේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරී මේ පොළවේ යක්ෂයට වහල් වෙලා වේදනාව විඳලා යක්ෂයාගේ දුක් පීඩා වලට හිරියාවලට මැදි වෙලා ජීවත් වෙන මිනිස්යාට සාහන සනසුමක් දෙන ස්ථානයට දිශාගත කරන ස්ථානය තමයි ප්‍රේමවන්ත සභාව කියලා කියන්නේ. ආමෙන්. හලෙලූයා. ආමෙන්. සභාව කියලා කියන්නේ ඔබ කැළවීම ලබන්න නිවිරුදි විදිහට ඔබගේ ඇදහිල්ල නැමැති නැව බයිබලයේ ඇදහිල්ල නැවක් විදිහට සමාන කරනවා. ඇදහිල්ල නැමැති නැව හරියට දිශාගත කරන ස්ථානය තමයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරී සභාව කියලා කියන්නේ. ආමෙන්. හලෙලූයා. ආමෙන්. අපේ ස්වාමීන් වහන්සේගේ අනුමුඛේ තේරුම් ගන්න අවශ්‍යයි. අපිට යන්න හරිය දිශාවක් නැත්නම් අපිට යන්නේ හරිය මඟ පෙන්වීමක් නැත්නම් අපි යායුත් කොහොමද කියලා අපිට හරියට දැනුම් තේරුම් නැත්නම් වෙන මොකද අපේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරී මුලා වෙනවා. අපිව අපේ ජීවිතයේ ආත්මික ලෙස මුලා වෙන එකෙන් බුද්ධිමය ලෙස මුලා වෙන එකෙන් අපි මුලා වෙගෙන නිරේත යන එකෙන් අපිව බේරලා අපිව හරි විදිහට අපේ ජීවිතයේ දිශාගත කරන ස්ථානය ප්‍රේමවන්ත සහෝදර සහෝදරී සභාවයි. එනිසා අපි මේ සභාව තුළ කොච්චර විදිහට අපගේ ප්‍රේමණීය පියාණන් වහන්සේලා ගෞරවයෙන් හැසිරෙන්න ඕනෑද කියලා ඔබම තේරුම් ගන්න අවශ්‍යයි ප්‍රේමවන්ත සහෝදරයන්. ආමෙන්. ඊළඟට අපිට කියන සත්‍යතාවයේ ආමෙන්. යේසුස් වහන්සේගේ මාර්ගය මමයි. සත්‍ය මමයි. ජීවනය මමයි. ආමෙන්. සත්‍ය දිවන එකම ස්ථානය සභාව විතරයි ප්‍රේම. ආමෙන්. වෙන කිසිම දෙයක් සත්‍ය නැහැ. සත්‍ය දින එකම ස්ථානය ප්‍රේමවන්ත සහෝදරයන් සභාව විතරයි. ආමෙන්. ඔබ කොහොමද සභාව තුළ සත්‍ය දින කියලා හේතු ගන්නේ කොහොමද? සත්‍ය තුළ නිදහස තිබෙනවා. ශුද්ධ යෝහන් 8 වෙනි පරිච්ඡේදය 32 වෙනි පදයේ කියවන්න. ආමෙන්. නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරන්නේ ඇයි කීසේද? ආමෙන්. දේවචනය කියන ප්‍රේමවන්ත නුඹ සැබෑව දැනගන්නවා ඇත. ඒ සැබෑව නුඹ නිදහස් කරන්නේ. ආමෙන්. ඔබට නිදහස ලැබෙන්නේ සත්‍ය දැනගත්තා. කෙනෙකුට නිදහස නැහැ කියලා කියන්නේ එයා සත්‍ය දන්නේ නැහැ. සත්‍ය පිළිබඳ වැටහීමක් නැහැ. සත්‍ය තුළ ජීවිතේ හසුරුවා ගැනීමක් නැහැ කියලා ප්‍රේමවන්ත සහෝදර සහෝදරී කියනවා. ආමෙන්. ඔබ ඇවිල්ලා කියනවා සාක්ෂි විදිහේ යේසුස් වහන්සේ මට මෙහෙම කළා.
මට යේසුස් වහන්සේ මේ විදිහට කළා. ඔව් ඇත්ත. යේසුස් වහන්සේ හැමදේම කරනවා. කරමින් පවතිනවා. මේක වඩා මට ඕනද මේ සභාව තුළ යේසුස් වහන්සේ යම් ක්‍රියාවල් කරමින් ඉන්නවා ප්‍රේමවන්තය. ආමෙන්. මොකද සභාව තුළ තමයි සත්‍ය තිබෙන ස්ථාන. සභාව තුළ තිබෙන සත්‍යතාවය, ඔබ සභාවේ සත්‍යතාවය දැනගත්තට පස්සේ, සත්‍යතාවයෙන් යේසුස් වහන්සේ කියන්නේ සත්‍ය ගැන අවබෝධ කරගත්තට පස්සේ ඔබගේ ජීවිතයට ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය නිදහස පැමිණෙන්න යනවා. ආමෙන්. අද බොහෝ අය කියනවනේ සභාවට ගන්න සල්ලි දෙනවා කියනවනේ. අනේ අපි කාටවත් සල්ලි දෙන්නේ නැහැ. අපි සල්ලි දෙනවද? නේ අපි සල්ලි ගන්නවා. පඩු දාන්න කියනවා. දසල් කොටස් දාන්න කියනවා. ස්වේච්ඡාවෙන් දෙන්න කියනවා. අනේ අපි කාටවත් දෙන්නේ නැහැ සල්ලි. කිසි කෙනෙකුට පදවදේ සභාවට ගන්නෑ. අපි සල්ලි ගන්නවා. අපි සල්ලි ගන්න එක තමයි ඇත්ත. ඇත්ත මේකයි. සත්‍ය දෙන්නේ සභාවෙන්. සත්‍ය මිනිසු දැනගත්තා මිනිසු නිදහස් කරනවා. ආමෙන්. සමහර වෙලාවට සත්‍ය නැති නිසා මිනිසුන්ට සත්‍යයක් දන්නේ නැති නිසා ඒවෙන් නිදහස් නැති නිසා මිනිසු චෝදනා කරනවා සභාවට සල්ලි දෙන මිනිස්සුම බඳ ගන්නවා කියලා. අනේ නේ සභාව දෙන්නේ සත්‍ය විතරයි. ආමෙන්. හලෙලූයා. ආමෙන්. එනිසා සත්‍ය කෙනෙකුට දැනගන්න ඕනේ නම් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට එන්න ඕනේ. වෙන කිසිම තැනක සත්‍ය නැහැ හොයන්න. ආමෙන්. ඒ සත්‍ය දෙන එකම තැන සභාව තුළ විතරයි ප්‍රේමවන්ත සහෝදරයන් සහෝදරියන්. ආමෙන්. හලෙලූයා. එනිසා ඔබ තේරුම් ගන්න සභාව තුළ යේසුස් වහන්සේ සත්‍ය නිදහස් කරන ස්ථානයයි. සත්‍ය තුළින් නිදහස් ලබන ස්ථානයයි. යම් කිසි පුද්ගලයා සතරට වහල් වෙලා, යක්ෂයට වහල් වෙලා, ජීවිතේ දුක් විඳිනවා නම්, වේදනාව විඳිනවා නම්, පීඩාව විඳිනවා නම්, අසරණකම විඳිනවා නම්, ණයවරවල ජීවත් වෙනවා නම්, රෝගීට සුවයක් නැත්නම්, පවුලට සැනසීමක් නැත්නම්, අනුව කලුන් ජීවත් වෙනවා නම්, නිදහස් ලබන නිදහස් වෙන ස්ථානය සභාවයි ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. මක්නිසාද සභාව තුළ සත්‍ය තිබෙන නිසා. ආමෙන්. හලෙලූයා. එහෙමනම් අපි සභාව සත්‍යතාවයේ කණුනේ. ආමෙන්. යේසුස් වහන්සේ වැඩ සිටින ස්ථානයයි. යේසුස් වහන්සේ ක්‍රියා කරන ස්ථානයයි. යේසුස් වහන්සේ පාලනය කරන ස්ථානයයි. යේසුස් වහන්සේගේ සිංහාසනයේ තියෙන ස්ථානයයි. අපේ ස්ථානය වල කොහොමද ඇස්සරෙන්නේ? ඉදා වෙටේ කතා කරමු. ෆෝන් එක කොහොමද? අගිදාවිද? පිටු වෙලා යමින් යමින් මොකක්ද? ආමෙන්. කොටන ගීතාවලිය 96 වෙනි ගීතාවලිය 9 වෙනි පදේ මොකක්ද අපිට කියන්නේ කියලා. කියවනද? අනු 6 වෙනි ගීතාවලිය 9 වෙනි පදේ. शुद्धगमे अलंकारें स्वामी वහන්සේට නමස්කාර කරමු. පොළවේ සියල්ලෙනි උන්වහන්සේ ඉදිරියේ වෙවුලමින් සිටිමි. ආමෙන්. දෙවියන් වහන්සේ අදුක්කේ වහන්සේ කියනවා. පොළවේ මිනිසෙනි දෙවියන් වහන්සේ ඉදිරියේ වෙවුලමින් සිටින්න. ආමෙන්. शुद्धगमे अलंकारें ස්වාමීන් වහන්සේ ගාවට එන්න. ආමෙන්. මම සාමාන්‍යයෙන් චාමට අදින්න ගන්න දෙන්නේ. ආමෙන්. මම අදින විදිහ හදපු අපේ සභාවේ දෙහිරොත් උත්තේ. ඔර කියන්නේ මොකටද? මම ඉස්සර සාමාන්‍යයෙන් මම චාමට හරි අදින්න මම අර කැමතියි මගේ ජීවිතේ. මම ඉස්සර ටී-ෂර්ට් එක ගෙනල්ලා යනවා. ඒක ගන්න. ඊට පස්සේ මට පාස්ටර් එකෙන් ගහලා මම ඉතවත් පාස්ටර් කෙනෙක් කරමදා නට්ට දාලා පාස්ටර් ටී-ෂර්ට් අදින්න බෑ. ඔබ පාස්ටර් දෙවියන්සේගේ සේවකයා. මම ඇත්තටම මම රස්තිය දුරේම ගියනේ හරි නෑ. ඉතින් ඒදලා මම ගෙදර අතට ටී-ෂර්ට් එකක්. එළම අර ටී-ෂර්ට් එක නෑ මම දැන් යද්දි පිළිවෙලට යනවා මම. දෙවියන්සේට සපේන විදිහට මම පිළිවෙල වෙනවා. ඇයි? දෙවියන් වහන්සේට බයෙන් සහ ගෞරවයෙන් ජීවත් වෙන අපේ වගකීම. ආමෙන්. එහෙනම් අපි හිතන්න අපි සමහර විට අපි සභාවට අරගෙන යන්නගෙන අපි යනවාද? ස්වාමීකට ස්පිරිතාලකට යනවාද? අපි මාර්කට් එකට යන්නේ එතන සමහර අය ඉන්නවා. සමහර අය ඉන්නවා. මේ බැලට ගිහිල්ලා මාර්කට් එකට ගිහිල්ලා එනවා එනම් පිට සභාවට නමස්කාර කරන්නේ. අපි යන්නේ අපේ සුද්ධ බලවත් සර්ව බලධාරී සර්ව ව්‍යාපී සර්ව ඥාන
මම ඉගෙන ගත්තා මගේ ජීවිතයේ ප්‍රේමවත්. ආමෙන්. ආමෙන්. දෙවියන් වහන්සේ කැමති උන්වහන්සේගේ හම්බෙන්නේ පිරිසුදුවට ඇදලා. ලස්සනට ඇදලා. පියවරට ඇදලා. අපි දෙවියන් වහන්සේගේ අමුකට එනවා. ආමෙන්. හලෙලුයා. සමහර කාන්තා වදින්නේ වශයෙන් කරන් යන හොටකට නයනවා. සමහරට නැහැ. ආමෙන්. සමහර පුරුෂයන් වදින්නේ කැසනෝ ගහන්න බාරකට යනවා වගේ. ඈ රස්තේ දිනනවා වගේ. කාම වෙන්න දෙන්නේ. ඈ මේ සමහරවගේ ජීවන දෙවනවා සම්බෙන්නේ. ආමෙන්. දෙවියන් වහන්සේට නීචීවත වගේ සලකලා අපේ ජීවිතේ පිහිටපත්නවා ප්‍රේම. චිතර බලන්න කරලා බලන්න. අර ගුරු සේනාවලදී යේසුස් වහන්සේගේ පිහිටිලම එකයි මේ දෙකම එකයි. යේසුස් වහන්සේ ගුරු සේනාවලා අපි වැද වෙටි කෙනෙක්ගේ මාව කරවන්න කියලා. යේසුස් වහන්සේන පොඩ්ඩක් හිතමු පුතා මං කියන ලෙඩ. ආ රූපවන්දන කරන දේශනා කරන්න පටන් ගත්තා නෑ අපිට. තව ඉස්සරහට තමයි දේශනා කරන්නේ. ආමෙන්. හා යේසුස් වහන්සේ කියන බැලුවද මාව ගාව පල්ලෙන් දීමන් ඊට පස්සේ මොනවද කරන්නේ කියලා. සමහර මිනිස්සුන්ට මේක වැටහෙන්නත් නෑ. අපේ යේසුස් වහන්සේ මලන්නේ නැගෙන්න. උන්වහන්සේ ජීවමානයි. සමාවතුන් වහන්සේ ජීවමාන වැඩ වාසය කරන ස්ථානයයි. ආමෙන්. හalleluya. එනිසා ඔබ යේසුස් වහන්සේගේ පිහිට ඉල්ලන්න. උපකාරය ඉල්ලන්න. උන්වහන්සේ කියනවා මානවයෙක් කිසිම අනාථ අත්තරින් නැහැ කියලා ප්‍රේමවන්ත සහෝදරයන් සමග. ආමෙන්. හැබැයි ඉස්තරලාම උන්වහන්සේ කර කරන්න පුරුදු වෙන්න. උන්වහන්සේගේ දිව්‍ය මහිමය ඒ ගාම්භීරකමෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ හැසිරෙන්න ඔබ ඉගෙන ගන්න ප්‍රේමවන්ත සහෝදරයන් සමග. ආමෙන්. ආමෙන්. චිත්තක කල්පනා කරලා බලන්න. සමහර දර්ශනවල සමහර රහගන්වල ඉන්න ඒවේ ඇහිලිවන්තයෝ පිළිවෙලට හැදලා වල ස්ථානට යන්නද කියලා කියන්නේ. හරි? යන්නද කියලා කියන්නේ. හැම එකම යන්නකට විශ්වුරු විදිහට යන්නකට ඉන්නේ අපේ සභාවලා නෙමෙයිද කියලා කියන්නේ. කියලා හොයනකො වැඩගම පිළිවෙලක් නැති විදිහට අනින්න අපි නෙමෙයිද කියලා කියන්නේ. අපි ඇයි අපි යන තාත්තයා ගැනද? සභාව තාත්තයාගේ නෙමෙයි. සභාව දෙවියන් වහන්සේ සිංහාසනයේ තියෙන ස්ථානය. තාත්තගේ ගෙදර ගියම පස්සේ ඔබට ඇඳුම් ඕනේ නෑ. ඇයි ඔබට මහිමව? දේව දූතෙක් වගේ ඔබට ඉන්නට දෙවියන් වහන්සේ හොඳ කුඩාරමක් හදලා තියෙනවා. තාත්තගේ ගෙදර අපුඩිය ගන්න. ආමෙන්. හැබැයි ඔබ දැන් ජීවත් වෙන්නේ කොහෙද? දෙවියන් වහන්සේගේ රාජකීය ස්ථානය පොළොවේ පිහිටපත් වෙන ස්ථානය තමයි. ආමෙන්. සුළුවෙන් හිතන්න එපා සභාව ගැන. සුළුවෙන් ඔබ සභාව කියන සංකල්පය වලට ගන්න එපා ඔබ. සභාව කියන ගොඩනැගිල්ල කියන ස්ථානය වලට ගන්න එපා. සභාව කියන්නේ දෙවියන් වහන්සේගේ සෙනඟ එක්රැස් වෙන දෙවියන් වහන්සේ ජීවමානව වැඩ සිටින ස්ථානය. ආමෙන්. ඔබ හැමෝම ස්වාමීන් වහන්සේගේ අමුක්කේ දරුවට කතා කරන්න බැරුව හිටියා. ඇත්ත. තැලසීමියා ඇතුලේ ඇත්ත. ඒ අම්මාද ප්‍රේමවන්ත සහෝදරයන් සතුටු වෙනවා. ඒ දවස්වල මේ කියන්නේ දරුවා කතා කරන්න කවද්ද? ආමෙන්. දැන් සවුරු තුනේ යනවා. ඇයි? තැලසීමියා එනක දරුවට කතා කරන්න බැරුව හිටියනම් සුවකලේ කවුද? එයා ජීවමාන හින්දා ප්‍රේමවන්ත සහෝදරයන් සහෝදරී. ඒ අම්මා ඒ තාත්තා පණිවිඩය අරගෙන ජීවමාන යේසුස් වහන්සේගේ සභාවට ආව හින්දා. ආමෙන්. ඔතන ගන්න. ඒ ස්ථානය තුල ඔබ කරු ගාම්භීර ලෙස හැසිරෙන්න අවශ්‍යයි. ඒ ස්ථානය තුල ඔබ පිළිවෙල හැසිරෙන්න අවශ්‍යයි. ආමෙන්. ඒ ස්ථානය තුල ඔබ ආදර්ශමත් හැසිරෙන්න අවශ්‍යයි. ආමෙන්. ඔබට මගේ කියනක් තිබෙනවා. මත වනාගත සභාවට එන හැම කෙනෙක්ම පිළිවෙලට හසුරුවන්න. මොකද හසුරුවන්න? එයාගේ සාදරස. ආමෙන්. ඔබ වෙලාවට එන්න ඕනේ. ආමෙන්. ආමෙන්. සාමාන්‍යයෙන් ඔබ 6ට ගන්න හැම පටන් ගන්නේ 6ට කලින් එන්න ඕනේ. ආමෙන්. ඔබ හිතන්න. සිනමා ශාලාවේ විශේෂක බලන්න යනවා නම් අය තියනවා. අය තියන්නේ නැහැ. ඈ? අය තියන්නේ ඉස්සෙල්ලා යනවා. ගිහිල්ලා ටිකක් අරගෙන සෝදානම් වෙන්න ඉන්නවා ප්‍රේමවන්ත සහෝදරයන් සහෝදරී. ආමෙන්. හalleluya. ඔබ දෙවියන් වහන්සේ
කමන්නේ රැස්සාව දී වෙනෝනේ. ඒක කමන්නේ. ආමෙන්. වැස්ස නැති කාලේ හරි ඔබ හිතන්නකෝ අටුවතර වැස්ස නැති කාලේ හරි. ආමෙන්. දෙවියන් වහන්සේ ගාවට එන්න ඕනේ. මොකක්ද හිතන්නේ? රජ්ජුරු එද්දී අපි නෙගටිව් හිතින්න ඕනේ. ආමෙන්. හලෙලුයා. දෙවියන් වහන්සේ එන්න කලින් සභාව පටන් ගන්න කලින් අපි සභාවට ඇවිල්ලා ඉන්න ඕනේ ප්‍රේමවන්ත සහෝදරයස්. අපි අඩුපාඩු තිබෙනවා. අපි හදා ගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ කියනවා මම උසස් කෙනෙක්. මම මේ ලෝකයේ සියල්ල පාලනය කරන දෙවියන් වහන්සේ මමයි. උන්වහන්සේ කියන සියලු අවස්ථාවන් පාලනය කරන මමයි. සියලුම ක්‍රියාවන් පාලනය කරන මමයි. සියලු මනුෂ්‍යයන් පාලනය කරන මමයි කියලා ප්‍රේමවන්ත සහෝදරයස්. කෙනෙකුට සභාව තුළ ඇවිල්ලා හරියට ඇස්සෙන්න දන්නේ නැත්නම් පිළිවෙලට එන්න බැරි නම් පිළිවෙලට වැඩ කරන්න බැරි නම් ඒකේ තේරුම එයා තාම දෙවියන් වහන්සේ ගැන හරියට දන්නේ නැහැ කියන එකයි. ඔබ දෙවියන් වහන්සේ ගැන හරියට දැනගත්ත දවසක ප්‍රේමවන්ත සහෝදරයෝ සහෝදරී එයාට ඔබ කරු. ආමෙන්. එයාට ඔබ මහිමය දෙන්න. ආමෙන්. දේවචන ඉලසඳ තාරක දෙවියන් වහන්සේ කියපුරුද. ආමෙන්. මිනිස්සුන්ට ඊට වැඩි ඥානය තිබෙනවා. මිනිස්සුන්ට ඊට වඩා බුද්ධිය තිබෙනවා. මිනිස්සු දෙවියන් වහන්සේට වඩා ගෞරවය කරන්න අවශ්‍යයි ප්‍රේමවන්ත සහෝදරයෝ. ආමෙන්. අපි දාන්න දේ මෙච්චරයි. යේසුස් වහන්සේ කුරුසපත් වුණා. එයාට ආදරය. ආමෙන්. අපි අපිට ආදරයට කුරුසපත් වෙච්ච යේසුස් වහන්සේට අපි ගරු කරන එක අපේ වගකීමක් සහ යුතුයකමක්. ආමෙන්. අපි අර යේසුස් වහන්සේට ගරු කරන්නේ නැත්නම් උන්වහන්සේගේ සභාව තුළ අපි හරියට ඇසෙන උන්වහන්සේට මහිමය දෙන්නේ නැත්නම් ඔබ යේසුස් වහන්සේ කුරුසෙන ගහන යුදවු. ආමෙන්. ආමෙන්. අපි මුඛයෙන් විතරක් නෙමෙයි අපේ ක්‍රියාවෙන් අපි දෙවියන් වහන්සේට ගරු කරන්න ඉගෙන ගන්න අවශ්‍යයි. හලෙලූයා. ආමෙන්. අපේ ස්වාමීන් වහන්සේගේ අනුගේ සභාව ගැන සංකල්පය සභාව තුළ කෙසේ හැසිරිය යුතුද කියන එක ගැන කතා කරන්න කියොත් අපට එළදෙනා පොතේ යන්න වෙයි. තව උපත් පොතේ යන්න වෙයි. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපිට ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙයි. කාලය මදි වෙයි. ඒ නිසා මේ මොහොත ඔබට ස්වාමීන් වහන්සේ තුළ කියනවා ප්‍රේමවන්ත සහෝදරයා සභාව කියන්නේ දෙවියන් වහන්සේගේ පොළවේ සිංහාසනයේ තියෙන ස්ථානයයි. ආමෙන්. අපි ගරු කරන්න ඉගෙන ගනිමු. ගරු කරන්න දෙවියන් වහන්සේට ගරු කරන්න දේවානුගේ බයින් හැසිරෙන්න අපි ඉගෙන ගනිමු. අපි තුළ නැති දේ අපි අද දවසේ හදාගනිමු. දෙවියන් වහන්සේ තුළ අපි තද තීරණයකට යමු. අපේ දෙවියන් වහන්සේගේ අභිමුඛය අපි කෙලස ඇස්ත්‍රේ තුළ කියලා. අපි නැගිටිමු.